වහන්සේ අභිමුව පැනනගුණු තුදු ශ්‍රේණති මහා වජ්‍රාසනය මත චතුරංග සමන්නාග දිවීරයෙන් මැරසිටින මහබෝසත්තුමන් වහන්සේගේ ආසනයෙන් නැගී සිටවන්න සිද්ධාර්ථේ නැගී සිට ඔය ආසනයේ ඇති නුඹට නෙමෙයි මටයි කියලා මා එදා අභියෝග කළේ. ඒ වගේම දසමාර සේනාවක් ඇවිල්ලා මාර පිරිසක් හැටියට මහබෝසත්තුමන් වහන්සේට අභියෝග කළේ නොයි කිරිහැර බෑවේ ඒ වෙන කවුරුත් නෙමෙයි ආපු මාරයා. ඉතින් මුලින් සිහිපත් කළ ගාථා පාඨයේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කර ගැනීමෙන් අනුතුරුව මේ මහා කරුණාවෙන් ලෝක සත්‍යයට ධර්ම වර්ෂාවස්වමින් අනන්ත සංසලි ගෙන දෙන අතරතුරේදී එක දවසක් මේ මාරය විල භාග්‍යවතුන් වහන්සේගේ සිතක් පෙරලන්න භාග්‍යවතුන් වහන්සේට මෙවන් කාරණයක් පවසව සිටිනවා. අන්තනිබ්බචරෝ ඕසෝ මේ අහසෙහි මේවා හැසිරෙන යම් කෙනෙක් සිටිනවා නම් අන්න ඒ කෙනා මගේ වසඟේ මිදුණු කෙනෙක් නෙවෙයි. උඩුගුණෙහි ඒ වගේම මේ මහ පොළොව මත යම් කෙනෙක් සිටිනවා නම් ඒ සියලුම දෙනාම මගේ බන්ධනයෙන් වෙරළයි සිටින්නේ, මේ රාග බන්ධනයෙන් වෙරළයි සිටින්නේ කියලා ආපේ මාරයා ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කරනවා. අන්න ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනාව කොට වදාරන්නේ මාරයා පවසනවා නමේ සම්මුඛසේ ශ්‍රමණයන් වහන්සේ මගෙන් මිදීමක් ලැබෙන්නේ නැහැ නුඹට කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනාව කොට වදාරනවා මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ කියන මේ ඊතා ප්‍රියශීලී වූ මනෝරම්‍ය වූ වරක් නිදි ඒ රූපයක් වරක් දුටු රූපයක් ආය දකින්න සිතන එවන් වූ මේ රූප කොයිතරම් මේ ලෝකේ තිබුණා. එත්තමේ විගතෝ ඡන්தோ මාරය දැනගන්න. ඒ සියලු මනෝමය පිළිබඳව ඒ සියලු රූපාරම්මන වේවා, ශබ්දාරම්මන වේවා, ගන්ධ රස ස්පර්ශාරම්මන වේවා, මේ සියලු ආරම්මණයන් කෙරෙහි ආරම්මණයන් පිළිබඳව මගේ ඇල්ම බැඳීම ඡන්ද රාගය දුරු කරලා සිටින්නේ නිහතෝ ත්වමසී අන්තකෝ අන්තක නැත්නම් මාරය නුඹ නැසුන් කෙනෙක් වෙලා සිටින්නේ. නුඹගේ විෂය මම අතික්‍රාන්ත කරලා සිටින්නේ. නිසා මාරය මේ වචනේ නිෂ්ඵල දෙයක්. අන්න ඒ වෙලාවේ මාරයා විහිදපත් වෙලා ලංචාවටපත් වෙලා එතනින් නික්ම යනවා. අහෝ ගෞතමයන් වහන්සේ මාව දැනගත්තා. මගේ මාර විනාශය ගෞතමයන් වහන්සේ මනාව දැකගෙන අවබෝධ කළා කියලා ඒ වෙලාවේ මාරයා එතනින් නික්මලා යනවා. පින්තුනි මේ කාරණේ සිහිපත් කළේ අදත් අතීතෙත් අනාගතෙත් මේ ලෝකයේ යම් කෙනෙක් සිටිනවා නම් දුගති ලෝකයක මේවා අවීචි මහා නරකයෙහි දුක් විඳින අනන්ත අසරණ දුක් විඳින යම් සත්වයෙක් සිටිනවා නම් ඒ වගේ මේ දුගතියෙන් මිදුණු සසු තිරිසන් ලෝකික සසු අසුර ලෝකික මේ වගේ දුගති ලෝකවල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මාසිතේ මේ වගේ මනුෂ්‍ය ලෝකයක වෙන්න පුළුවන් සැප දුක මිශ්‍රව තිබෙනවා. එහෙමත් නැත්නම් බොහෝ අවශ්‍ය තිබෙන බොහෝ සැප සම්පත්තියෙන් තිබෙන දිව්‍ය ලෝකයක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊටත් වඩා අවශ්‍ය තිබෙන කල්ප ගණන් අවශ්‍ය තිබෙන බ්‍රහ්ම ලෝකයක වෙන්න පුළුවන්. මේ කවර ලෝකයක නමුත් දුගති සුගති ලෝකයන් තුළ සිටින අතීත අනාගත වර්තමාන මේ කාල තුනේම සිටින අනාගතයේ ඉන්න මේ හැමෝම මේ සංසාරය යන්නේ ඔන්න ඔය ස්වභාවයෙන් දැක්ක නිසා. ඒ කියන්නේ මුලින් සිහිපත් කරපු භාග්‍යවතුන් වහන්සේ මායාව පළවා හරින්න, මායාව ලැජ්ජාවට පත් කරන්න ඒ නඟු සිංහනාදය ඔබට මට නගන්න බැරි නිසා තමයි අද ඔබ මා මේ විදියට තවමත් මේ සසරේ සිටින්නේ. පින්නතුනි ඔබ අහලා ඇති මේ මනුෂ්‍ය ලෝකයේ ඔබ මා දෙවි අවශ්‍යයි ගෙවුවාට දිව්‍ය ලෝක දෙවියන් අවශ්‍ය මේ වඩා ඉතාම වැඩි. මනුෂ්‍ය ලෝකයට අවුරුදු 50ක් භාග්‍යවතුන් වහන්සේ දේශනාවකට වදාරනවා චාතු මහා රාජක දිව්‍ය ලෝකයට එක දිනයක් කියලා. මනුෂ්‍ය ලෝකයට අවුරුදු 50ක්. ඒ වගේ දින 30ක් මාසයක් මාස 12ක් අවුරුද්දක්. ඒ වගේ අවුරුදු 500ක් මේ පළවෙනි දිව්‍ය ලෝකයට
චාතුම් මහරජගේ දිව්‍ය ලෝකේ අවශ්‍ය තිබෙනවා. මනුෂ්‍ය වර්ෂ වලින් ගත්තොත් අවුරුදු 90 ලක්ෂයක් පළවෙනි චාතුම් මහරජගේ දිව්‍ය ලෝකේ අවශ්‍යයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා යම් වූ කෙනෙක් මේ සීල සම්පදායේ පිළිපදනවා නම් යටත් පිරිසෙන් මේ පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒ තුල පිළිපදලා ගුණ ධර්මතා වඩනවා නම් ඒ කෙනා ඉතාම පහසුයි. ඒ කෙනාට සිතන්න දෙයක් නැති තරම් මරණයෙන් අනතුරුව චාතුම් මහරජගේ දිව්‍ය ලෝකෙ උපදිනවා කියන දේ ඉතාම සුළු දෙයක්. ඒක නිසා සිහිපත් කරගන්න ඔබම ආරක්ෂා කරන මේ සීලය ඒ වගේ දිව්‍ය ලෝකයක උප්පත්තියක් ලබන්න නෙවෙයි. මොකද දිව්‍ය ලෝකයක වේවා ඒ සිටින සත්‍යයන් සුගති ලෝකයකට වෙලා මිදින්න මෙයසෙන් දකින රූපයක් තුළ ආශාදයක් නම් කනට අසන්න ලැබෙන දෙයක් තුළ ආශාදයක් නම් විඳින පහසක් තුළ ආශාදයක් නම් පින්නතුනි එතන ඒ සත්‍යය මායාවේ විශේෂයෙන් විඳින නැහැ. එහෙනම් ඔබම දරන මේ උත්සාහය මේ ජීවිත පරිත්‍යාගය මේ දිවි කැප කරලා කරන මේ වීරය ආරක්ෂා කරන මේ සීලය මෙන්න කිසිදු දෙයක් පිණිස නෙවෙයි දුකෙන් මිදෙන්න නම් ඒ මායාවේ විශේෂයෙන් මිදෙන්න එහෙනම් ඔබම ඇලෙන ඒ පංචකාම ගුණයන්ගෙන් අත් මිදෙන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ කාරණය හරිය ලස්සනට උපමාවකින් කවිනාක දේශනා කොට වදාළා. භාග්‍යවතුන් වහන්සේ සරත්නුවර දෙවන මහා විහාරයේ වැඩ සිටින වෙලාවේදී හරියට පුන්පව දවසක පුරසඳ මඩලකින් දීප්තිමත් ආලෝකයේ විහිදෙද්දී ඒ සඳ මඩල කොයිතරම් සෝභමානවත් වෙනවද? අන්න ඒ සඳ මඩල වට කරගෙන ආපස විදුලමින් තාරකා රාශියක් වැඩ සිටිනවද? ඒ පුන්පව රාත්‍රිය හරිම සුන්දරයි. ඒ අහස කොයිතරම්නම් බලා සිටියත් දෙනකට එපා වෙන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ සරණවර දෙව්රම් මහා විහාරයේ වැඩ සිටින වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරාගෙන සිටියේදී හරියට කේසර සිංහ රාජෙක් සිංහකටම පිරිවරාගෙන සිටිනවා වගේ සරණවර දෙව්රම් මහා විහාරයේ වැඩ සිටින වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේම මේ පංචකාම ගුණයන් නිසා ලෝක සත්‍යය මේ සසරට කොයිතරම් බැඳෙනවද ඇලෙනවද ඒ හේතුවෙන්ම අනාගත දුක පිණිස හේතු උපකාරක වන කර්ම රැස් කරගන්නවා කියලා භාගතුන් වහන්සේ සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් පවසා වදාරනවා මහණෙනි මේ මුවවැද්දෙක් ඉන්නවා. මේ මුවවැද්දා මේ කැලෑපත ප්‍රදේශයක මුවන් බොහොම සිටින ඒ කැලෑපත ප්‍රදේශයේ සමීපව මේ මුවන් පෙළ කරන තනකොළ එක ප්‍රදේශයක වවනවා. ඒ ප්‍රදේශයේ වවලා එක විවරයක් ඉතුරු වෙන්න ඒ හාත්පස ප්‍රදේශය වැටකින් වට කරනවා. එතකොට මේ මුවන්ට ඒ ඇතුළත තියෙන තනකොළ අනුභව කරන්න යම් වෙලාවක කැමැත්තක් තියෙනවා නම් ඒ සියලු දෙනාටම සිද්ධ වෙනවා අර විවරයෙන් නැත්නම් මේ වාරයෙන් නැතුළු වෙලා ඒ තනකොළ අනුභව කරන්න තනකොළ මුදින්න. ඉතින් භාගතුන් වහන්සේ පවසා වදාරනවා මහණෙනි මේ මුවවැද්ද ඒ විදිහට මේ වැඩකින් මට කරලා බොහෝම දුක් මහන්සි වෙලා ඇතුළත ඒ තනකොළ වවන්නේ. ඒ වගේම පිපාසයෙන් නිවා ගන්න පැන් පොකුණු හදන්නේ මුවන් කෙරෙහි තියෙන ආදරයක් හින්දා නෙමෙයි. අනේ මේ පැන් අනුභව කරලා මේ තනකොළ අනුභව කරලා මේ පැන් වලදලා මේ මෝ සුවසේ සිටිනවා නම් කියලා වර්ණවත් භාවයට පත් වෙනවා නම් කියලා සුවෙන් කාලය ගෙවනවා නම් කියලා මෙවන් වූ හිතයිශී භාවයකින් කරුණාවකින් නෙවෙයි මේ මුවවැද්දා ඒ කැලේ වවන්නේ ඒ තනබිම වවන්නේ. යම් වූ කාලයක ග්‍රීෂ්ම ඍතුවක් පැමිණෙනවාද ඒ ප්‍රදේශයට අන්නේ ග්‍රීෂ්ම ඍතුවේදී ආත්මස කැලෑවෙන මේ මුවන්ට අනුභව කරන්න දෙයක් නැති වුණ වෙලාවකදී මේ මුවන් ඒ මුව පිරිස පැමිණෙනවා ඒකාන්තයෙන් මේ තන භූමිය සොයාගෙන ආත්මසින් මත කරලා තිබෙන මේ වැටකින් මත වෙලා තිබෙන මේ තන භූමිය තුළට අර ද්වාරයෙන් පිවිසුණයින් අනතුරුව ඒ පිරිස දන්නේ නැහැ. ඒ මුව පිරිස දන්නේ නැහැ Taman ඇවිල්ලා සිටින්නේ ෂේම භූමියකට නොවන කාරණේ. එහෙම නැත්නම්
මුවන්ට ക്ഷേම භූමියක් නොවන ස්ථානයක් වකට ඒ මොග්ගිරිස දන්නේ නැහැ. තමන්ට ඒ ස්ථානයේ ආරක්ෂාව රහිතවම ඒ මොග්ගිරිස දන්නේ නැහැ. ඒක නිසා මොකක්ද වෙන්නේ? මේ මොග්ගිරිස ඒ තනබිම ඇතුළට ඇවිල්ලා සිත්සේ ඒ තනබිම තුල වැරිලා තිබෙන ඒ තනකොළ අනුභව කරනවා ග්‍රීෂ්ම ඍතුවේදී. ඒ වගේම තනින් තන තිබෙන දියපොකුණු වල සුවසේ පැන් අනුභව කරනවා. ඉතින් මේ විදිහට එක දිනක් මේ විවරය තුළින් ඇවිල්ලා මේ භූමි භාගයට ඇවිල්ලා මේ මුවපිරිස සුවසේ ඇතුළත තිබෙන තනකොළ අනුභව කරලා ආපසු යනවා. පළවෙනි දිනේ එන්නේ යම් සැකයකින් මෙතනට ආගන්තුක දනක් මෙතනට පැමිණෙන තමගේ ජීවිතයට හානියක් වෙයිදෝ කියලා මේ මුවන්ගේ සැකයක් තිබෙනවා. හැබැයි පළවෙනි දිනේ පැමිණියාම අර මුවවැද්දා උපක්‍රමශීලී ඉතාම දක්ෂයි. ඔවුන්ට කිසිවෙකුට ආබාධයක් අනතුරක් කරන්නේ නැහැ. දෙවෙනි දවසත් මේ මුවපිරිස පැමිණෙනවා. එදා පළමු දිනේ වගේ සැක සංකාමකින් බියකින් නෙවේ පැමිණෙන්නේ. මොකද පළවෙනි දිනේ උදරකින් තොරව ආපසු යන අවකාශය සැලසුණා. දෙවෙනි දවසේත් ඇවිල්ලා සුවසේම ඒ තුන අනුභව කරලා බොහෝ කාලයක් ඒ ස්ථානයේ ගත කරලා ආපසු යනවා. තුන්වෙනි දවසේ පැමිණෙන මේ මුවපිරිසට සිතෙනවා අහෝ මේක අපට ക്ഷേම භූමියක් නේ. මෙවන් වූ ග්‍රීෂ්ම ඍතුවක අපට ඉවතට ගියොත් කැලේ සොයා ඇවිදින්න වෙනවා. සුවපහසු ආහාර සොයාගෙන පැන්පොකුණු සොයාගෙන දුක මහන්සි වෙලා අපට ආත්මස ඇවිදින්න වෙනවානේ. හැබැයි මෙතන සිටියොත් අපට ඉතාම පහසුවෙන් අපේ කුස පුරවා ගන්න ආහාර පාන ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ මුවපිරිස කල්පනා කරනවා ඒ ස්ථානයේම රැඳිලා එදා එතනම වැටුණුතුන් අනුභව කරලා එතනම පැනවගත්තා. එදා එතනම වැතිරිලා කාලය ගෙවනවා. අන්න ඒ වෙලාවේ මේ මුවවැද්ද දැනගන්නවා මේ පිරිස ප්‍රමාදයටපත් වුණා, මදයටපත් වුණා, සිහි මුලා භාවයටපත් වුණා කියලා මේ මුවවැද්ද දැනගෙන ඇවිල්ලා අර වට කරලා තිබෙන ඒ වැටෙහි ద్వාරය අසල දමනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා අන්න එදාට ඒ මුවපිරිස දැන හරි නොදැන හරි තමන්ගේ ජීවිතාන්තරයටපත් වුණා කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ උපමාව ගලපලා දේශනා කොට වදාළනවා මහණෙනි ඒ මුවවැද්දා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ පාපී වූ මායාවට කියන තවත් පරියාය වචනයක් අධිවචනයක් තවත් සමාන කාරණයකින් හේතු කාරණයකින් මායාවට කියන තවත් වචනයක් ඒ මුවවැද්දා කියන්නේ. ඒ වගේම මහණෙනි මුවපිරිස කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස. එහෙම නැත්නම් ඔබට මට ගලපලා බැලුවොත් මේ විදිහට දුක්ඛස්ති සසරෙන් අත්මිදෙන්න දෙන දීර්ය වඩන මෙවන් වූ ශ්‍රාවක පිරිසක් තමයි එතරම් භාගතුන සුපමා කරන්නේ අර මුවපිරිසට. ඒ වගේම ග්‍රීෂ්ම ඍතුව තුළ අර විදිහට සුවසේ වැඩිලා තිබෙන මනාකොට දකින මොහොතක් තුළ පවාසිත විනායනී තුන භූමියට භාගතුන් වහන්සේ උපමා කරන්නේ පංචන්නේතං කාම ගුණානං දිවචන. මහණනි ඒ තුන භූමිය කියන්නේ වෙන දෙයක් නෙමෙයි මේ පංච කාම ගුණයට කියන තවත් අධිවචනයක් තවත් පරියාය වචනයක්. ඒක නිසා ඒ තුන භූමිය දැකලා ඒ තුල ඇති ආස්වාදයේ විඳලා ඒ තුල මුලාවටපත් වෙන නිසාම මේ මුවපිරිසට තමන්ගේ ජීවිතේ නැතුණා ජීවිත අන්තරායටපත් වුණා. අර මුවැද්දාගේ ග්‍රහණයට මේ මුවපිරිස ලක් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ අන්න ඒක නිසා යම් කෙනෙකු තුළ සිහිය නැත්නම් සති මාත්‍රයක් උපදවාගෙන නැතිනම් දකින අරමුණු තුළ ඇලෙනවා නම් එවන් වූ කෙනා හරියට අර මුවපිරිස තුන භූමිය තුළට ඇවිල්ලා ඒ තුන අනුභව කරද්දී ලැබූ ආශාවය නිසා ඒක මුලා වුණාට මහණෙනි අන්නේ වගේ මේ ලෝක සත්‍ය මේ ඇසට පෙනෙන රූපයක් තුළ ආශාවයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ දකින්න රූපයක් තුළ ආශාවයක් නැත්තේ නැහැ, සතුටක් නැත්තේ නැහැ. අපස්සාදා කාමා මුත්තා භගවතා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අල්ප වූ ආශාවයක් මහණෙනි කාමයන් තුළ තිබෙනවා. ඒකයි මේ කාමයක් එක්වරක් විඳපු කෙනෙක් ප්‍රිය රූපයක් එක්වරක් දැකපු කෙනෙක් දෙවෙනි වතාවක රූපයක් සොයාගෙන යන්නේ අන්නේ අල්ප වූ ආශාවය නිසා.
හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි කාරණේ ඒත් සමගම බහු දුක්ඛ බහුපායාස ආදීන වෙද්ද බිහියෝ. හැබැයි දැනගන්න ඒ කාමයේ තුල ඒ ආශ්වාදයේ තුල බහු දුක්ඛ දුක් ඊටාම බොහොමයි. බහුපායාස සිත්තවල ඊටාම බොහොමයි. ආදීන වෙද්ද බිහියෝ ආදීන වේමයි එතන බොහෝකට පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඉතින් ඒක නිසා මෙවන් සීලයක් සමාදන් වෙලා මේ විදිහට හිතක් පිරිසුදු කරමින් හිතක් පිරිසුදු කරන්න වීරයක් වඩන පිරිසක් හැටියට පින්නතුණිය අපි නිරන්තරයෙන් උත්සාහ කරන දෙයක් තමයි සීලය තුළින් ශික්ෂාපද සීලය තුළින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුළින් කය වචනේ සංවර වෙනවා. ඒ වගේම ඒ සංවර භාවයේ සමගම උපයෝග වෙන දෙයක් තමයි උපකාරක වෙන දෙයක් තමයි මේ ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ. තමන්ගේ මේ ඇස, මේ කන, නාසය, දිව, ශරීරය මෙන්න මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් මේ ආයතන ටික සංවර කරගන්න අපි නිරන්තරයෙන් උත්සාහ කරගන්න. මොකද යම් වෙලාවක මේ ඉන්ද්‍රියන් වල අසංවර භාවයට පත්වන පිළිතුරේ දැනගන්න අන්න ඒ වෙලාවෙහි ඔබට මට පිට වෙන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාට අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ බොහෝ දුර ඈතට ගිහිල්ලා ඒක නිසා යම් වූ මොහොතක අපේ හිතේ අපි සිහිය උපදවාගෙන නෙවෙයි නම් කටයුතු කරන්නේ වචනයක් කතා කරද්දී දෙයක් දකිද්දී ඒ වගේම ශබ්දයක් අහද්දී යම් මොහොතක සිහිය නැතිනම් සතිය උපදවාගෙන නැතිනම් අන්නේ වෙලාවේදී කැමති වුණත් අකමැති වුණත් සුගති දුක්ති කොයි ලෝකයක කොතරම් හිටියත් ඒ සියලු මොහොතක් අපි ගත කරන්නේ අපි මායාවේ විශ්ේ. ඒක නිසා එවන් වූ තැනකදී මායාවට කිසිදු ප්‍රශ්නයක් නැහැ අප පිළිබඳව. මොකද මායාව දන්නා මේක නම් මුලා වෙලා සිටින්නේ කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ වචනය ගලපා ගන්න පිරිසක් හැටියට ජීවිත පූජා දෙන්නේ භාගතුන් වහන්සේ සරණ යන පිරිසක් හැටියට 100% මේ කියන කාරණා ඒ විදිහටම ගලපා ගන්න උනහක වෙන්න පුළුවන්. ඒක ඔබටත් සාධාරණයි මටත් සාධාරණයි. මොකද මේ විදිහට ගලපුණා නම් අද ඔබත් මෙතන නැහැ මමත් මෙතන නැහැ. ඉතින් එපමණකට වීරයක් අපි නොවැඩපු නිසා තාමත් ඒ වීරය උපදවා ගන්න නොහැකි නිසා ප්‍රඥාව එපමණකට නැති නිසා ඔබත් මමත් තාමත් මේ සසරේ සැරිසරන්නේ. ඒක නිසා එතනට පිළිසරණ සොයාගෙනයි අද මේ විදිහේ උතුම් ප්‍රතිපදාවක මේ කාලය කැප කරාගෙන මේ වීරයක් තුළ සිතක් පිහිටුවාගෙන සිහියෙන් යුක්තව තමන්ගේ මනස පුරුදු කරන්න උත්සාහ කරන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළනවා මේ ස්ත්‍රී පුරුෂ මේ දෙපාර්ශ්වයටම මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ අසකනාසය දිව ශරීරය කියන මේ ඉඳුරන් අසංවර වෙන්නේ කවර වූ ස්ථානයකද කියලා. අන්න ඒ ස්ථානයන් තුළ ඒ කරුණ කාරණා තුළ තුන් කාලයක් මනාකොට දැක වදාරන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් දසදහසක් සක්‍ර ලෝක ධාතුන් 1,20,000 වාරයක් කම්පා කොට වදාරමින් ලෝතුරා බුද්ධත්වය අවබෝධ කරන භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥානයෙන් තුන්කල් දැකගෙන අවබෝධ කරගෙන දේශනා කොට වදාරනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක රූපං සමරපස්සාමි යතේදම් භික්ඛවේ ඉත්ති රූපං ඉත්ති රූපං භික්ඛවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. මේ අසංවර වෙන්න පුළුවන්. ඒ වගේම මේ අසක් හේතු කරගෙන යම් ක්ලේශ ධර්මයක් වැඩෙනවා නම් අන්න ඒ වැඩෙන ක්ලේශ ධර්මය නිසා අපව සංසාරයෙන් දිගින් දිගට සසර තුළ ඇලෙන්න ඒ කාරණේ හේතු වෙනවා නම් මේ ජීවිතෙන් මිදෙන්න ඒ කාරණේ හේතු නොවෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළන්නේ මහණෙනි ඒ බුදු ඇසට පෙනෙන්නේ නැහැ මේ පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් තරම් ඒ ආකාරයට සිත ඇදලා බැඳලා වෙලලා කාමයන් තුළ පිහිටවන පුරුෂයෙකු ස්ත්‍රී රූපයක්. ඒ වගේම අනිත් අතට භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළනා වික්‍රයන් ඒක රූපම් සමුදපස්සාම යතේදම් වික්‍රේ පුරුෂ රූපං. මේ පුරුෂයෙකුගේ රූපයක් තරම් ස්ත්‍රියකට මෙන්න කිසිදු රූපයක් මේ ලෝකයේ තුල නැහැ. ඒක නිසා ඔබම කුමන ආකාරයට මේ ලෝකයක් තුළ ඇලුනත් බැඳුනත් තණ්හාවෙන් බැඳුනත් වෙනතුන විශ්වාස කරන්න. ඔබත් මමත් මේ සංසාර ගමන එදා ඈත සංසාරයේ අතීතයේ පැමිණියේ අදත් මේ සංසාර ගමන යන්නේ වෙන කිසිදු දෙයක් නිසා මේ පුරුෂයෙක් නම් ඔබ දකින ස්ත්‍රී රූපය නිසා.
ඒ වගේම ස්ත්‍රියක් දකින පුරුෂ රූපේ නිසාමයි භාග්‍යවතුන් වහන්සේ වචනේ සත්‍යයි ඔබත් මමත් මේ සංසාර ගමනේ යන්නේ. ඉතින් මේ කාරණේ බුදුරජාණන් වහන්සේ ඇසට ඒ විදියට සාධාරණ වෙනවා නම් කනටත් ඒ කාරණේ කනට අසන්න ලැබෙන ඉෂ්ඨකාන්ත ප්‍රිය වූ ශබ්දය වෙන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළන්නේ ඒ ස්ත්‍රීකගේ වූ ශබ්දයක් පුරුෂයෙකුට. ඉතින් මේ විදිහට ඇසට රූපයක් කනට ශබ්දයක් ඒ වගේම නාසයට සුවඳ සාමාන්‍යයෙන් මේ කයකින් කවදාවත් සුවඳක් කමන්නේ නැහැ. ඔබත් මා වගේ වැනි මේ අල්පේශාක්‍ය වූ මේ මිනිස්යන්ගේ කයෙන් කවදාවත් සුවඳක් කමන්නේ නැහැ. දුකදක්මයි කමන්නේ. මොකද අපි මේ විදිහට අද ලස්සනට සැරසිලා සිටියාද මණික් මුතුමාල පැලන්නාට ඊටම පහපත් ස්වර්ණ වර්ණ වස්ත්‍ර පැලන්නාට ඔබත් මමත් සියලු දෙනාම දන්නා අපි හැමෝම මේ කුණුප කොටස් 32ක් තමයි වසාගෙන සිටින්නේ. ඒ ආභරණ වස්ත්‍ර නැතිකොට මේ කුණුකය දකින්න අඩුමතරම තමන්වත් කැමති වෙන්නේ නැහැ. එවන් වූ කයක් තමයි ඔබත් මමත් මේ ලෝකයෙන් වසන් කරගෙන සිටින්නේ. එවන් දුකද හමන වූ කය තුලින් බාහිරට වහනය වන ඒ දුර්ගන්ධය නසා ගන්න මේ කය දිනපතාම සතපවන කර සිද්ධ වෙනවා. දිනපතාම පිරිසුදු කරන්න සිද්ධ වෙනවා. යම් විදිහකට දිනයක් බැලුණොත් පිරිසුදු කරන්න ඒ කයෙන් නහමන දුර්ගන්ධය දරා ගන්න ඒ පුද්ගලයාටම අපහසුයි. අන්න ඒක නිසා ඒ කයෙහි විවිධාකාර සුවඳ විලවුන් ගලවන්න අපට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න ඒක නිසා ඒ ආකාරයට ඒ ගල්වන සුවඳ විලවුන් තුල වේවා මේ ස්ත්‍රියක් හා ප්‍රතිබද්ධ වුණු යම් ගන්ධයක් තිබෙනවා නම් එවන් වූ ගන්ධයකින් හමන සුවඳ මේ පුරුෂයෙකුගේ සිට ඇදලා බෙදලා වෙලට තබා ගන්නවා කියලා. ඒ වගේමයි ඊතුරු කාරණාවක් මේ දිවට දැනෙන රසයක් හමුයි. මේ ස්ත්‍රී කාය ප්‍රතිබද්ධ යම් ශරීර මාංශ කොටස් වල ඒ දැනෙන පහස තුළ ඒ රසයට පුරුෂයෙකු කැමති වෙනවා. ඒ වගේමයි ස්ත්‍රියක විසින් රසවත් ආකාරයට මනාවකට සැකසූ යම් ආහාරයක් තිබෙනවා නම් අනිවන් වූ ආහාරයක රසය විඳින්න පුරුෂයෙකු ඉතාමත් කැමති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළන්නේ මෙන්න මෙවන් වූ කාරණා නිසා අපි දිව තුළින් මේ තණ්හාවට බැඳෙනවා. එහෙම නැත්නම් දිව හේතු කරගෙන අපි මායාවේ විශේෂ තව තවත් දුකින් දුකටපත් වෙනවා. ඒ වගේමයි පොට්ටම්බේ මේ කායික දැනෙන ස්පර්ශය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළන්නේ පුරුෂයෙකුට ස්ත්‍රියකගේ වගේම ස්ත්‍රියකට පුරුෂයෙකුත් ඒ වගේමයි. ස්ත්‍රියකට මේ පුරුෂයෙකුගේ ස්පර්ශයක් කායිකව දැනෙන භාෂා එවන් වූ සැනසෙල්ලක් නැත්නම් එවන් වූ හිත පිනායන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊට වඩා දෙයක් මේ ලෝකේ නැහැ කියලා. එතෙන් ඒක නිසා මේ සංසාරේ මෙනි ගමන පුරාවටම මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඔබ මා වින්දේ ඔවැනි වූ දෙයක්. මේ සංසාරේ පුරාවට මේසා දීර්ඝ ගමනක් ඔබ මා සියලු දෙනා පැමිණි මෙන්න මේ අවිද්‍යාව පෙරදරි කරගෙන ලබන මේ අත්දැකීම තුළ එහෙම නැත්නම් ලබන මේ මුලාව තුළ දිගින් දිගට ආස්වාද කිරීම නිසා ඉතින් අතීතයේ මේ ලෝකයේ උතුමන් වහන්සේලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමන් වහන්සේලා මේ ලෝකයේ පහළ වුණු අනන්ත බුදුරජාණන් වහන්සේලා ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා මහරහත් උතුමන් වහන්සේලා සදාට මේ සංසාර ගමනේ අත්මිදුනේ ඔය මාර්ගශීමල ඒ කියන්නේ මේ පංචකාම ගුණයන් තියෙන ඇල්ම බැඳීම රසගේ දෙහ දුර කරලයි මේ සංසාර ගමන කෙලවර කොට වඩා. ඒක නිසා මේ තුල තිබෙන සැබෑ යථාර්ථය යම් දිනක ඔබට මට වැටහෙනවාද අන්න ඒ දිනට තමයි මේ දකින අරමුණක් තුළ තිබෙන යථාර්ථය ඇත්ත දැකලා සංසාර දුකින් අත්මිදීම ලබන්න හැකියාවක් තිබෙන්නේ. ඒක නිසා මේ ඇසට පෙනෙන රූපයක් පිළිබඳව සදාවටම විමසනා බැලුවොත් කතනංච භික්ඛවේ රූපං මහණෙනි මේ පෙනෙන රූපය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මේ සාධාරණ වශයෙන් මේ රූපය කියන්නේ කොහොමද? පෙනෙන දෙයක් වේවා, නොපෙනෙන දෙයක් වේවා, ඇසෙන ශබ්දයක් වේවා, කයට දැනෙන පහසක් වේවා, මේ සියලු දෙයක් තුළ පවතින මේ රූපය කියන දේ භාගතුන් වහන්සේ
විග්‍රහකට වදාරනවා නැතිනම් යථාර්ථ හෙළිකොට වදාරනවා. චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. මහණෙනි මේ රූපය කියන්නේ වෙන කිසිදු දෙයක් නෙමෙයි. මේ රූපය කියන්නේ ස්ත්‍රියක් නෙමෙයි. මේ රූපය කියන්නේ පුරුෂයෙක් නෙමෙයි. මේ රූපය කියන්නේ සෝදක් ගලක් කියලා මෙහෙම දෙයක් නෙමෙයි. මේ රූපය කියන්නේ සතර මහා ධාතුවක් පමණයි. මේ සතර මහා ධාතුව මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ උදෙක් සතර මහා ධාතුවක් සහ ඒ සතර මහා ධාතුව යම් තැනක පවතිනවද? ඒ අසුර කරගෙන පවතින උපාදාය රූප 24කට තමයි අපි මේ රූපය කියන සලකන්නේ. ඉතින් අන්න එවන් වූ රූපයක් තුළ තමයි අපට අද මේ විදිහට ස්ත්‍රිය මුණ ගැසලා තිබෙන්නේ සතර මහා ධාතුවක් තුළ. හැබැයි ඒක එකවරක කීවාට නැත්නම් මේ විදිහට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා දේශනාව කොට වදාළාට ඔබට මට පහසුවෙන් ගෝචර වෙන දෙයක් නෙමෙයි. පහසුවෙන් විශේෂ වෙන දෙයක් නෙමෙයි. හේතුව තමයි සසර පුරාවට එවන් වූ සතර මහා ධාතුවකින් සකස් වුණ කයක් තුළ අපි පුරුදු වෙන රසින සත්‍යයක් දකින්න. ඒ සත්‍යය තුළ ස්ත්‍රී පුරුෂයෙක් දකින්න අපි සසරේ අපේ හිත පුරුදු කරලා තිබෙනවා. අන්න ඒ පුරුදු කරපු සිතේ උපනිශ්‍රේ ලැබීම නිසා අද අපට ආස්වාදනය කරන්න දෙයක් මේ ලෝකෙ තිබෙනවා. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ මේක එකක් පිළිබඳව ඒ දේ තුළ ඇති යථාර්ථය දැකලා ඒ යථාර්ථය දැකීම නිසා ඊට පෙර ආතුල මරණත් ඇති වුණා නම් අන්නේ ඇල්ම දුරු කරගන්න ඇල්ම දුරු කර ගැනීම නිසා මේ තුළ කලකිරීම නිසා ඒ තුළ නිස්සරණය තුළින් වෙන් වෙන්න භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් ධර්මයේ දේශනාවකට වදාළන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාරනවා මේ ඇසට පෙනෙන රූපයක් කියන්නේ කුමක්ද? ඇසට පෙනෙන රූපයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාරන්නේ මේ සතර මහා ධාතුවක් ඇසුරු කරගෙන යම් තැනක යම් දෙයක් තිබෙනවා නම් අන්න ඒ තුළ යම් වර්ණයක් තිබෙනවා. ඒ වගේම ඇසට පෙනෙන මේ ඇසට ගෝචර වන ලක්ෂණයක් ඒ තුළ තිබෙනවා. අන්න ඒ පමණයි මේ ලෝකේ මේ ඇසට ගෝචර වන රූපය කියලා කියන්නේ. සැබෑවට විමසලා බලුවොත් ඔබ සැබෑවටම යථාර්ථ විමසලා බලුවොත් ජීවිත කාලය පුරාවට අපි අද මේ වෙනකන් අපි මේ ඇස් දෙකෙන් අපේ මව්වරු දැක්කත් පියවරු දැක්කත් ඒ වගේම හිතක් පිනායන ස්ත්‍රී පුරුෂ රූප දැක්කත් ඒ වගේම හිතක් පිනායන තව බාහිර ලෝකෙ කොයිතරම් අජීවී වස්තුන් දැක්කත් ඒ බොහෝමයක් තුළ ලෝභයක් ඇතිවෙන්න හේතු කාරණා වුණත් ඒ වගේම අනිත් අතට බොහෝමයක් දේවල් තුළ ද්වේෂයක් ගැටීමක් ඇති කරගන්න ඇසෙන් දකින රූපයක් හේතුණත් සැබෑවටම කල්පනා කරලා විමසලා බලුවොත් අද වෙනකන් මේ ජීවිතේ ඔබම ඇසෙන් වර්ණ සටහන කරන්න වෙන කිසිදු දෙයක් මේ ඇස හේතු කරගෙන අපි දැකලා නැහැ. සත්‍යයක් අපි දැකලා නැහැ. හුදෙක් වර්ණ මාත්‍රයක් පමණයි මේ ඇසට ගෝචර වෙන්නේ. අන්න ඒ වර්ණ මාත්‍රය ඇසට ගෝචර වීම නිසාම අතීත සංසාරයේ මේ ජීවිතේ ඒ වර්ණ සටහන ඇසුරු කරගෙන අපි යම් සංඥාවක් වඩලා තිබෙනවා නම් අන්න ඒ වඩපු සංඥාව ඒ කර්ම ශක්තිය උපකාර කරගෙන අපි නිගමනයකටපත් වෙනවා. මේ වර්ණ සටහන මේ වර්ණ රූපය වෙන කෙනෙක් නෙමෙයි. ඒමා ප්‍රිය කරන වස්තුවයි. ඒමා ඊටාම ප්‍රිය කරන දකින්න ඊටාම කැමැති වන මේ ලෝකෙම අගය කරන රූපයයි කියලා ඒ දකින්න වර්ණය තුළ අපි කෙනෙක්ව මවා ගන්නවා. පුද්ගලයෙක් මවා ගන්නවා. සත්වයෙක් මවා ගන්නවා. එහෙම නැත්නම් දෙයක් වස්තුවක් මේ විදිහට මවා ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළනවා අන්න ඒ විදිහට මේ ඇසට පෙනෙන වර්ණයක් අනුතුරුව සත්වයේ පුද්ගලයෙක් හැටියට සලකා ගැනීම නිසා ඒ අවිද්‍යාව ඒ මුලාව හේතු කරගෙන ඒ තුළ ඇලීමක් බැඳීමක් ඇති කරගන්නවා. එහෙම නැතිනම් අප්‍රිය අමනාපන ගැටීමක් පටිඝයක් ඇති කරගන්නවා. ඒක නිසා පිළිතුරු මේ ස්වභාවය දැනගෙන මේ තුළ කලකිරෙන්නමයි වටින්නේ. කලකිරීම නිසා එයින් මේ මන්නමයි වටින්නේ. මොකද සදාවටම සලකලා බලුවොත් මේ ජීවිතය අපට මේ ලැබුණු දැස් දෙකින්
අපව දුකින් මුදවනවා වෙනුවට බොහෝ කොට අයෝනිසෝ මනසිකාරයෙන් අපේ සිත් තුළ තිබෙන්නේ මුලාව නම් අපේ සිත් තුළ තිබෙන්නේ ඒ හේතු කරගෙන දුකටමයි මේ ඇස් දෙක අවබෝධ කරන්නේ. ඒක නිසා මේ ඇස කියන දේ අවබෝධ කරගන්න, ඇසට පෙනෙන රූපය කියන දේ අවබෝධ කරගන්න, ජීවිතයේ පරදුවට තබලා මේ ගත වෙන කෙටි අවශ්‍ය කාලය තුළ ඔබත් මමත් වෙහෙස මහන්සි වෙනවා උත්සාහ කරනවා නම් පිටුතුනි එයයි කළ යුතු කාරණේ වන්නේ. මොකද එහෙම නොකළොත් එම අතීතයේ ඔබ මේ විදිහට මිනිස්යන් වෙලා බොහෝ කොට උපදින්න නැති මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේලා අනන්ත පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේලා ඔබට මට නැගසෙන්නේ නැති. ඒ වගේම අබුද්ධෝත්පාද කාලවල පසේ බුදුරජාණන් වහන්සේලා නැගසෙන්නේ නැති. බුද්ධෝත්පාද කාලවල මේ මහා සංඝරත්නය නැගසලා බණපදයක් අසන්නේ නැති. භාගතුන් වහන්සේට මලක් පූජා කරන්නේ නැති. හැබැයි තවමත් එදා වගේ මදත් මේ පංචකාම ගුණයන් තුළ අපි මුලාවටපත් වන නිසාම මේ සසර ගමන යනවා. ඉන්නතුලිය පහළ ඇති අපේ මහ බෝසත්තුමන් වහන්සේ සංසාර පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන යන ගමනේදී එක කාලයකදී අබුද්ධෝත්පාද කාලයක සසර පුරාවට පින් කරලා තිබුණු මේ මහ බෝසත්තුමන් වහන්සේක ජීවිතයක චක්‍රවර්ති රජ කෙනෙකුත් වෙලා උත්පත්ති ලැබෙනවා. සක්විති රජ කෙනෙක් වෙලා ඒ සක්විති රජ කෙනෙක් වෙලා උත්පත්ති ලැබලා සුවසේ කාලය ගත කරලා ඊළඟ දෙවෙනි ජීවිතය පින් කරලා තියෙන නිසා ශීලය ආරක්ෂා කරලා තිබෙන නිසා මේ උතුමන් වහන්සේ දෙවෙනි ජීවිතයේ දිව්‍ය ලෝකයක උත්පත්ති ලැබෙනවා. ඒ විදිහට මනුෂ්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයට ගියපු මේ උතුමන් වහන්සේ සිහිපත් කරගන්න ඔබත් මමත් මේ ගෙවන මනුෂ්‍ය ජීවිතය කොයිතරම් අස්තිරද, දෙවෙනි ජීවිතය කොයිතරම් අනියතද මේ ධර්ම මාර්ගය තුළ අපේ ජීවිතය හසුරුවා නොගත්තොත් මොකද මහ බෝසත්තුමන් වහන්සේ විදියට සක්විති රජ කෙනෙක් වෙලා උත්පත්ති ලැබලා දෙවියෙක් වෙලා උත්පත්ති ලැබලා ඊළඟ ජීවිතේ තිරිසන් ලෝකයක උත්පත්ති ලබන්නේ කොයිතරම් සීලයක් ආරක්ෂා කරලා තිබුණත් සසර කොයිතරම් පින් මදලා තිබුණත් මහ බෝසත්තුමන් වහන්සේ නමකට නමුත් ලෝතුරා බුද්ධත්වයේ තෙක් නියත නිවරණ ලබන තෙක් ඒ ගමන කොයිතරම් අවිනිශ්චිතද. ඒක නිසා එදා මහ භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කර වදාරනවා ඒ ජීවිතයේ දිව්‍ය ලෝකයෙන් චුත වෙලා ඉන් අනතුරු ජීවිතය හිමාල ප්‍රදේශයේ හිමාලය ප්‍රදේශයේ අර ආරක්ෂා කරගත්තු සීල නිසාම අන් සත්වයන්ට වඩා බොහෝම ලස්සන අලංකාර රත්නන්ත ඇති මයුර රාජය කියලා උත්පත්ති ලැබෙනවා. මොණර රාජය කියලා උත්පත්ති ලැබෙනවා. ඉතින් ඒ කාලේදී දීර්ඝාංශ දීර්ඝාංශයක් සහිතව ගත කරන මේ මයුර රාජයා මේ හිමවත් ප්‍රදේශයේ සුවසේ කාලය ගත කරද්දී උදෑසන අවදි වන වෙලාවේදී මේ මයුර රාජයා උදාගෙනින් හිරු නැගෙන වෙලාවේදී ඒක දිස බලාගෙන වන්දනාවක් කරනවා. අභාව තියෙනවා. ඒ වගේම ඔබ උදෑසන සජ්ජායනා කරනවා ඇති. උදේතයන් චක්කුමායක රාජා හරිස්සවන්නෝ පටවිප්පභාසෝ තන්තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්පභාසන්තයං ච බුද්ධා විහෙරේ මුදිසං. මේ සූර්ය රාජයට ඒ ස්වර්ණ වර්ණ අපේ මහ බෝසත් මහ රාජයා එදා වන්දනා කරනවා. මේ උදෑසන මාසයේ නැගීන ලෝකයක් ආලෝක කරන රන්වන් පැහැතිව වන්දනා කරනවා. ඒ විතරක් නෙමෙයි බලන්න මහ බෝසත්තුමන් වහන්සේ දෙවෙනි වන්දනාව සිද්ධ කරන්නේ මේ ලෝකයේ පහළ වුණු යේ බ්‍රාහ්මනා වේදගු සම්ප ධම්මේ තේමේ නමෝ තේ සමං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමංසෝ පරිත්තං කତ୍වා මෝරෝ චරිතේසන. මේ ලෝකයේ අතීත අධානේ යම්තා ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වී වදාලා නම් යම්තා පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණා නම් යම්තා මහා රහතුතුමන් වහන්සේලා පහළ වුණා නම් සිල්වත් ගුණවන්තතුමන් වහන්සේලා පහළ වුණා නම් මේ හිමිදිරි උදෑසන මේ උතුමන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා කියලා සිතාගෙන තමයි එදා අපේ මහ බෝසත්තුමන් වහන්සේ ඒ විදිහට ස්වර්ණ මයුර රාජය කියලා දවස ආරම්භ කරන්නේ මේ උතුම් පිරිත සජ්ජායනා කරලා. ඉතින් මේ විදිහට බොහෝ කාලයක් ඒ ජීවිතය ගත කරද්දී ඒ සමීප රාජ්‍යයේ සිටි ඒ රජතුමාගේ බිසවට
පණිවිඩයක් ලැබෙනවා දැනගන්න ලැබෙනවා මේ හිමවත් ප්‍රදේශයේ මේ විදිහට අලංකාර වර්ණයෙන් හිමි දකුණු කලවෝ ස්වර්ණ වර්ණ වූ මේ මයුර රාජයෙක් සිටිනවා කියලා. ඉතින් මේ දේවියට කැමැත්තක් ඇති වෙනවා. අනේ මේ මොනරව දකින්න තියෙනවා නම් කියලා. මේ රජතුමා මේ කාරණය දැනගෙන බොහෝ මිනිසුන් පිරිසක් යවනවා මේ මයුරව අල්ලගන්න, මේ මොනරව අල්ලගන්න. හැබැයි ඒ කිසිවෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ මයුර රාජයව අල්ලගන්න. කොයිතරම්නම් පාසයන් බැඳ කොයිතරම්නම් උගුල් ඒ මහබෝසත් මයුර රාජයාව එන මාර්ගයේ උගුල් සකස් කරලා තිබුණා කවදාවත් හසුුණේ නැහැ කියනවා. හේතුව තමයි උදෑසන මේ නික්මෙන වෙලාවේදී ආහාර සොයාගෙන යන පෙර ආතුව ඒ ස්වර්ණ වර්ණ මයුර රාජයා අතීතයේ වැඩ සිටි සිල්වත් ගුණවත් මහා රහත් උතුමන් වහන්සේලාට මහබෝසත් උතුමන් වහන්සේලාට ලෞතර බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරනවා. තේමේ ඒ උතුමන් වහන්සේලාගේ අනන්ත ගුණයේ මාව රකිත්වා කියලා මේ විදිහට තමයි නික්මෙන්නේ. ඒක නිසා කවදාවත් ඒ මල පුටුවකට අහුනේ නැහැ කියනවා. ඒ පාසයකට බැඳුනේ නැහැ කියලා කියනවා. ඒ ස්වර්ණ වර්ණ මයුර රාජයා ඔබේ මගේ මහබෝසත් උතුමන් වහන්සේ මේ විදිහට බොහෝ කාලයක් ගත වෙනවා. ඒ රජතුමාගේ ඒ රාජ විසව අවශ්‍යක වෙලා මේ යනවා. ඒ වගේම පැමිණියර පිරිස මිනිස්සු පිරිස මේ යනවා. ඒ පිරිසට කවදාවත් දැක ගන්න ලැබෙන්නේ නැහැ මේ මයුර රාජයාව. ඉතින් මේ රජතුමා මේ කාරණේ නිසාම හසුන්පතක් ලියන තවරම ඒ රජගේ කුමක්ද මේ හිමවත් ප්‍රදේශයේහි රන්වන් මයුරේ රාජයෙක් සිටිනවා. යම් කෙනෙක් ඒ මොනරාගේ මස් අනුභව කළොත් අන්නේ පුද්ගලයා අජර වෙනවා, දිරන්නේ නැහැ, අමර වෙනවා, කවදාවත් මේ යන්නේ නැහැ කියලා මේ විදිහට මේ රජතුමත් එවන් හසන්පතක් දෙලා ඒ රජතුමාගේ ජීවිතය අවසන් වෙලා කාලක්‍රියා කරනවා. පින්තුනි ඔය පණිවිඩයේ අනතුරුව පහළ වුණු රජතුමා දැනගෙන අර පෙර ආකාරයටම මේ මයුර රාජ්‍යය සුවාගෙන ගියත් ඒ කිසිදු කෙනෙකුට දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට රාජ පරම්පරාව සයක් ගත වෙලා සත්වෙනි රාජ පරම්පරාව පැමිණි දවසේදී සත්වෙනි රජතුමා මේ බොහෝ දීර්ඝ කාලයක් ගත වෙලා හැබැයි අර තිරිසන් ලෝකයේ උත්පත්තිය ලැබුවත් ඒ කාලේදී අපේ මහබෝසත් උතුමන් වහන්සේට ඉතාම දීර්ඝායුෂ තිබුණු මොහොතක්. ඒක නිසා මේ සත්වෙනි රජතුමා කල්පනා කරනවා තමන්ගේ පුරෝහිත බමුණු වෙන්නලා කරුණු කාරණා විමසනවා කොයි විදිහටද අපි මේ මයුර රාජ්‍යය වල්ලාගන්නේ කියලා. අන්න එදා ඒ බමුණුතුමා නැත්නම් ඒ පුරෝහිත බ්‍රාහ්මණ පිරිස මේ රජතුමාට උපක්‍රමයක් සැලකර සිටිනවා. රජතුමනි අපි මෙවන් උපක්‍රමයක් සිදු කරමු. මේ උපක්‍රමය සිදු කළොත් අපට නියත වශයෙන්ම මේ මයුර රාජ්‍යය වල්ලාගන්න පුළුවන්. මේ මයුරව මේ මොනරව අල්ලගෙන මේ මස් අනුභව කරලා අචර වෙන්න පුළුවන්, අමර වෙන්න පුළුවන්, මියන්නතු සදාකාලික වෙන්න පුළුවන් කියලා ඒ මිත්‍යා දෘෂ්ටික ඒ බමුණු පිරිස රජතුමාට පවසනවා. ඉතින් රජතුමා ඒ විදිහටම ඒ ක්‍රියාව කරනවා. ඒ මයුර රාජ්‍යයත් ඒ විදිහට අල්ලගන්නවා. මෙතන බහලා ඇති එදා යොදපේ උපක්‍රමයේ වෙන දෙයක් නෙමේ මේ කාරණේ මෙතෙන් සිහිපත් කළේ භාග්‍යවතුන් වහන්සේගේ වචනේ සත්‍යයක් වශයෙන් සිහිපත් කරන්න ලෝතුරා ඒ බුදුගමන තුල බෝසත් ගමන තුලම මහබෝසත් උතුමන් වහන්සේගේ ජීවිත කතාවක් තුලම අද ඔබට මේ තවසෝ කාරණේ මායාවේ මාය විශේෂ සත්‍යයක හසුවීම නිසා ඒ සත්‍යය කොයි තරම්නම් දුකටපත් වෙනවද කියන මේ කාරණේ ඔබට සිහිපත් කරන්න. පින්තුණිය බහලා ඇති එදා උපක්‍රමයේ වෙන කිසිදු දෙයක් නෙමේ මේ මයුර රාජ්‍යව ස්වර්ණ වර්ණති මේ මයුර රාජ්‍යව අල්ලගන්නේ උපක්‍රමයේ තමයි එදා උදෑසන මේ මයුර රාජ්‍ය තමන්ගේ නිවහනෙන් නික්මෙන්න පෙර ආතුව සූර රාජ්‍යව වන්දනා කරලා අනතුරුව ලෞතර බුදුරජාණන් වහන්සේලා තේතේ පහළ වුණු මහබෝසත් උතුමන් වහන්සේලා සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා කියන මේ සියලුම උතුමන් වහන්සේලා සිහිපත් කරලා ඒ ගුණයන් වන්දනා කරලා මේ උතුම් පිරිත සත්‍යයනා කරන්න පෙර ආතුව මේ බමුණු පිරිසගේ අවවාද අනුශාසනා සහිතව මේ මයුර රාජයාට අසන්න සලස්වනවා. එක ස්ත්‍රී මේ මයුරකුගේ සම්දයක් එක සෙබඩකගේ සම්දයක් අසන්න සලස්වනවා. අන්න එදා ඒ ඇසුණු ස්ත්‍රී ශබ්දය ස්වකීය ගෝත්‍රයෙන් ඇසුණු ඒ ස්ත්‍රී ශබ්දය නිසා එපමණ කාලයක් පුරාවට පිරිත් සත්‍යයනා කරලා උදෑසන නික්මුණු මේ මයුර රාජයාට එදා අමතක වුණා කියනවා. සිහි මුල
ඒ උතුම් විරිත සජ්ජායනා කරලා ආහාර ස්වාගෙන තමන්ගේ ඒ වාසස්ථානයේ නික්මෙන්න අන්න එදා අපේ මහ බෝසත්තුමන් වහන්සේ තමන්ට අසන්න ලැබුණු ඒ හඬ හමුෙහි ඒ ශබ්දය හමුෙහි මාර් විශේෂ ගොදුරු වීම නිසාම එදා අතරමඟ එන මාර්ගයේ බැඳලා තිබුණු මලගොඩුවකට එහෙම නැත්නම් ඒ පාසයකට උගුලකට ඒ මයුර රාජයාව හසු වෙනවා. ඉතින් පින්නතුනේ සලකා ගන්න මහ බෝසත්තුමන් වහන්සේනම ඔබමා වගේ නෙමෙයි සක්විති රජපදයේ ධර්මින් මේ සසරේ බොහෝ විට පැමිණෙන ගමන දිව්‍ය ලෝකවල පැමිණෙන ගමන මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවත් මහේශාක ජීවිත ගත කරන ගමන ඒ වගේම දසපාරමී ධර්මයන් ජීවිත පරිත්‍යාග කරලා මහේශාක කුසලයන් සිද්ධ කරන උතුමන් වහන්සේ නමුත් යම් මොහොතකදී මායාවේ මාය විශේෂයට ලක් වෙනවාද මායාවේ මාය විශේෂ තුල අසරණ වෙනවාද අන්න ඒ දවසට ඒ උතුමන් වහන්සේ නමකට වඩ පවා පිටක් පිළිසරණක් නැහැ. ඉතින් මේ මයුර රාජාව අනතුරුව ඒ රාජමාලිගාවට හසු කරගෙන ගිහිල්ලා රජතුමා මේ මයුර රාජාව දැකලා ඒ වෙලාවේදී මේ රජතුමාගෙන් විමසනවා අපේ මහ බෝසත්තුමන් වහන්සේ කුමකටද මාගේ අල්ලගත්තේ? රජතුමා වාසනා නුඹ මරණ නුඹේ මස් අනුභව කරොත් එන අපට අජර වෙන්න පුළුවන් අමර වෙන්න පුළුවන් විරන්නේ මැරෙන්නේ නැතුව සදාකාලිකව මේ ලෝකේ ඉන්න පුළුවන් ඒක නිසාමයි අපි ඔබ අල්ලාගත්තේ කියලා එදා රජතුමා මේ මහ බෝසත් මයුර රාජයට පවසනවා. ඉතින් මේ වෙලාවේදී බලන්න තිරිසන් ලෝකෙක උත්පත්ති ලැබලා සිටියන් සසර පුරාවට වඩපු නුවණ සසර පුරාවට වඩපු ප්‍රඥාව කොයි වගේද උතුමන් වහන්සේ මහ බෝසත් මයුර රාජයා මේ මහරජතුමාට ධර්මයේ දේශනා කරනවා. කුමක්ද? රජතුමනි මම තව ටික දවසකින් මගලා යනවා. ඉතින් ඒ විදිහට මැරෙන මගේ මස් අනුභව කළා කියලා නුඹලාට කවර ලාභයක්ද? කොයි විදිහට නම් සදාකාලික වෙන්නද? කොයි විදිහට නම් අජර වෙන්නද? කොයි විදිහට නම් අමර වෙන්නද කියලා මේ විදිහට ඇත්ත ධර්මයේ ප්‍රකාශ කරනවා මහ බෝසත් ජීවිතයේදී. ඒක නිසා පින්තුනි මේ කරුණු කාරණා සලකගත්තොත් ඔබට මට වැටහෙනවා මේ කනට ඇසෙන ශබ්දය හමුවේ මහ බෝසත්තුමන් වහන්සේලාගේ අසරණ භාවයක් ඒ විදිහට සිද්ධ වුණා නම් ඔබමා පිළිබඳව කවර කතාවද? ජීවිතයේ ධර්මයක් පුරුදු කරන් ඉඳලා හිටලා නම් ඒ ජීවිතයට කොයිතරම්නම් මායාවෙන් බාධක කරගෙන පුළුවන්ද? නැත්නම් කොයිතරම්නම් අසරණ භාවයක් ඒ ජීවිතය තුළ ප්‍රකට වෙනවද? ඒක නිසා මේ විදිහට අපි ඇස පිළිබඳව සලක ගන්න ඕනේ. කන පිළිබඳව සලක ගන්න ඕනේ. නාසය දිව ශරීරය පිළිබඳව සලක ගන්න ඕනේ. ඒ විදිහට සලකගෙන ඇසෙන් පෙනෙන රූපයක් තුළ මාය විශේෂයි අසරණ නොවන්න. අතීතයේ අපි අසරණ වුණා සත්‍යයි. අතීත ජීවිතවලදී ඇසට පෙනෙන රූපයක් අම්මේ කොයිතරම් අපි අසරණ වෙලා ජීවිතේ නසා ගන්නද? කොයිතරම් බෙලිකපුන් ලබන්නේ නැද්ද? අත්පීඩා කැපෙන මේ වගේ ජීවිත තොර කරන දඬුවම් ලබන්නේ නැද්ද? මේ ඇසට පෙනෙන රූපයක් සොයාගෙන ගිහිල්ලා ඒ රස තණ්හාවට හසු වෙලා දිගින් දිගට ඒ ප්‍රිය රූප සොයාගෙන ගිහිල්ලා ඒ විදිහටම ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ මේ විදිහට මේ ලෝකේ යම් කෙනෙක් යම් තාක් මෙන්න මේ පංචකාම අරමුණු වල යම් ආස්වාදයක් විඳිනවා නම් සිහිපත් කරගන්න. ඔබත් ඒ අතර සිටිනවා නම් පිළිතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බහු දුක්ඛයෙන් බහු පායසයෙන් බහු ආදීනමින් දුකෙන් සිද්ධවෙන ආදීනමින් ඔබත් තාම වෙන් වෙලා නැහැ. ඉතින් ඒ කාරණේ අපට සාධාරණයි ඔබට සාධාරණයි. ඒක නිසා මේ පමණකින් ඔබත් මමත් සිතට ගත යුතු කාරණේ වෙන දෙයක් නෙමෙයි. සසර පුරාවට අපව අසරණ කරන මේ ආයතනයන් පිළිබඳව මනාවකට දැනගෙන විඥානයේ ස්වභාවය මායාවක්මයි. ඇසට පෙනෙන වර්ණයන් තුළ අපට සත්‍යයේ පුද්ගලයෙක් බව පෙන්වනවා. ඒ විඥානය හේතු කරගෙන ඒ අසත් රූපයත් විඥානයත් මේ ධර්මතාව තුළ එකතු වීම නිසා හටගන්න මේ පස්සේ තුළ ස්පර්ශය තුළ දැනෙන වේදනාව තුළ අපි යම් වෙලාවක සපක් ලැබුවොත් ඒ තුළ සුඛයක් දැක්කොත් ඒ තුළ අපි අල්මත් බැඳීමක් ඇති කරගන්නවා. ඒ වගේම ඒ වේදනාව තුළ දුකක් දැනුනොත් එන ඒ තුළ අපි ගැටීමක් ඇති කරගන්නවා. එවන් රූපයක් නැවත නොදකීවා කියලා අපේ මේ වගේ සිතුවිල්ලක් හටගන්නවා. ඒක නිසා ඒ සියල්ලක්ම සිදු වෙන දෙයක් නිසා නෙමෙයි ඔබේ මගේ සිත තුළ පවතින අවිද්‍යාව
නිසා ඒ ලෝතුරු බුදුවදන අපි අවබෝධ නොකරගත් නිසා එනිසා මේ වඩන උත්සාහය මේ වඩන වීරය කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවානේ කාමස්සකා මානව සත්තා කාම දායාද කම්මයෝනි කම්ම බන්ධු කම්ම පරිසරණායම් කම්මං කරිස්සාමි කල්යාණං වාපාපකම්ම තස්ස දායාදෝ භවිස්සාමි. ඉතින් හොඳ හෝ වේවා නරක හෝ වේවා යම් කර්මයක් සිදු කරනවා නම් අන්නේ කර්මයේ විපාක විඳින්න වෙන කවුරුත් නෙමෙයි තම තමන්මයි. ඒක නිසා මේ වෙලාවේ ඔබ සිහිපත් කරගන්න කර්මයක් කියන්නේ වෙන දෙයක් නෙමෙයි චේතනා බික්කවේ කම්මං අදහමි. මේ සිතේ තිබෙන මේ චේතනාවමයි කර්මය වෙන්නේ. ඒක නිසා දැනෙන රූපයක් තුළ මුලාවටපත් වෙලා අපි රාගයක් අඩුවොත් වෙන්නතුනි ඒන් දුක් විඳින්න කවුරුත් නෙමෙයි තමන්මයි. ඒ වගේම ලෝභය වගේම ද්වේෂයක් අඩුවොත් අනාගතයේ හේතු කරගෙන දුක් විඳින්නේ මෙන්න කවුරුත් නෙමෙයි තමන්මයි. ඒක නිසා ඇසට පෙනෙන රූපයක් තුළ තව තවත් අසරණ නොවෙන්න, ඇසට පෙනෙන රූපයක් තුළ මුලාවටපත් නොවෙන්න, කනට ඇසෙන ශබ්දයක්, නාසයට දැනෙන ගඳ සුවඳක් මේ වගේ දේවල් තුළ නැත්නම් මේ පංච ආරම්මණයන් තුළ මුලාවටපත් නොවෙන්න නම් අපට වෙන කරන්න කිසිදු දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. ඔබමා වෙනුවෙන් ඔබමා දරන්න තිබෙන ඔබමා ශ්‍රීතු ඒ මහා මේරු පර්වතය වගේ මහා දුක්ඛ ස්කන්ධේ භාග්‍යවතුන් වහන්සේ මහා බෝසත් අවදීදී දරුවා. ඒ මහා බෝසත්තුමන් වහන්සේ සසරක් පුරාට ඇසිස්මස්ලිය දන් දුන්නේ මේ අහසේ තිබෙන තරකට පරයලා ඒ පංච වර්ණ ඇස් දන් දුන්නේ පින්නතුල සිහිපත් කරගන්න වෙන කෙනෙක් මෙලුවෙන් නම් නෙමෙයි අද මේ වාඩි වෙලා සිටින ඔබ වෙනුවෙන්මයි බණ කියන මම වෙනුවෙන්මයි සංසාරේ මහා බෝසත්තුමන් වහන්සේ සතර මහා සාගරේ පරදලා දන් දුන්නේ. ඒක නිසා මහා බෝසත්තුමන් වහන්සේ වඩුවේ වීරයට ණයගති භාවය ඔබමා කරනවා නම් පින්නතුලි කරන්න වෙන දෙයක් නැහැ. ජීවිතේ කැප කරාගෙන අර වජ්‍රාසනය මත වැඩ හිටපු මහා බෝසත්තුමන් වහන්සේ චතුරාර්ය සමන්නාගත වීරයක් අදිස්ථාන කරනවා. මගේ ඇටලේ මස් වීරලා යනවා නම් වීරේ යේවා මේ විදිහට මේ කය මිදී ගියක් ඇති කරගත්ත මේ වීරය මම අත්හරින්නේ නැහැ. ලෝතර බුද්ධත්වය අවබෝධ කරගෙන ඒක නිසා මහා බෝසත්තුමන් වහන්සේ දරපු වීරයට කරුණ කැප කිරීමට යම් කෙලෙහි ගුණයක් කෘතවේදීත්වයක් සත්තු මහත්කතා පච්චවික්ඛතා ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ මහත්ත්වය නැත්නම් මහත් භාවය සිහිපත් කරනගෙන අපි ජීවිත ගත කරනවා නම් කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ මේ ධර්ම මාර්ගය තුල හැසිරීම. මේ විදිහට සිතක් පුරුදු කරන වැඩසටහන තුළ දානය තුළ සීලය තුළ ඒ වගේම අත්නහර වඩන කුසල ආරම්භණයක් භාවනාවක් තුළ නිරන්තරයෙන් ජීවිතය පුරුදු කිරීම. එහෙම නැති වුණොත් පින්නතුනේ එදා ඔබත් මමත් සසරේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ එළුවෙක් වෙලා බිලි කැපුම් ලැබුම් වාර ගණන කෙලවරක් නැත්නම් ඒ අවස්ථාවන් වලදී ගලාගේ ලේ දහනාව සතර මහා සාගරයට වඩා වැඩි නම් අද ඔබමා මේ ලබන පංචකාමයේ තුල මුලාවටපත් වුණොත් විශ්වාස කරන්න ඒ සතර මහා සාගරයට ඉක්මවා ගිය ඒ රුධිරස්කන්ධයට තවත් එළුවෙක් වෙලාම අපි මේ සංසාරේ තව කී වතාවක් නම් ලේ දහනාවන් නිතරම දන්නේ නැහැ. තමන්ගේ කුසෙන් වද වාදනීය දරුවෙක් වෙලා තමන්ගේ මව නැසලා තව කී වතාවක් නම් අවීචි මහා නරක උපදීන දන්නේ නැහැ. එපමණකට මේ සසර අනියතයි, ජීවිතය එපමණකට අස්තිරයි, කර්මයේ එපමණකට ඉතාම දරුණුයි. ඒක නිසා මේ ස්වභාවයන් මනාවට දැනගෙන හැඳිනගෙන මෙපමණ වේලාවක් පින්නත් සියලු දෙනා සිල් උතුම් සීලයක පිහිටලා ඒ වගේම පිහිටපු සීලය මත ඒ ගුණ ධර්ම වඩවාගෙන උතුම් ධර්ම ශ්‍රවණය කරලා ඒ වගේම සිතක් පුරුදු කරන භාවනාවක් තුළ නියැලිලා මේ කෙටි වේලාවක් තුළ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ලොවක් සංසාවදාන මහා කාරුණිකේ බුදුවදනක් මේ වෙලාවේ ශ්‍රවණය කරලා පින්නත් පිරිස රැස් කරගත්තු මේ අප්‍රමාණ හේතු කරගෙන ඒ වගේම මහා සංඝරත්නයේ හැටියට අප විසිනුට රැස් කරගත්තු සියලුම පින් හේතු වෙලා මේ ආකාරයට රැස් කරගත්තු මේ සියලුම පින්නත් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ ජීවිතයේ සංසාරිතා මතුලම ජීවිතයේදී දුකින් මිදී උතුම් වෙනින් සැනසෙන්න රැස් කරගත්තු මේ සියලුම පින් සියලු දෙනාටම
වසර පුරාවට මේ ජීවිතයේ පුරාවට රැකවරණයක් පිහිටක්ම වේවා 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 කියලා. හොඳයි හැමෝම වන්දනා කරගන්න. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤතු. phone number it. Okay.